අපේ ඩිජිටල් ඉස්කෝලේ පවත්වාගෙන යන සාමාන්‍ය පෙළ සම්මාන්ත්‍රණ සත්කාරයේදී ඔබට සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය හදාරවන්නේ මම සුජිත් දිසානායක. එතකොට මම බලාපොරොත්තු වෙන ඔබට විභාගයට නිසැකවම ඒ සාමාර්ථයක් ලබා දීමේ අවස්ථාව සලසන්නට, ඒ වගේම මේ සංවිධානය කරන අපේ ඩිජිටල් ඉස්කෝලේ තරුණ සංසදයට මම සුභාශිංසනය කරනවා. සමාජයට මෙවන් මහඟු සත්කාරයක් සිදු කිරීමට ඔබට හැකියාව ධෛර්ය ලැබීම පිළිබඳව සාමාන්‍ය පෙළ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න අපි හදන්නේ. ඔබ අතේ මේ ප්‍රශ්න පත්‍රය තිබෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රය බහුවර්ණය ප්‍රශ්න 40කින් යුක්තයි. මම අවශ්‍යම ඔබගේ ගුවන් කාලය ඉතුරු කරලා අවශ්‍යම කොටස පමණ කියන්නම්. රාත්‍රියේ නවාතැන්ගත් අමුත්තා පැදුරටත් නොකියා ගොස් ඇති බව දැනගත් ගෙහිමියා කලබල වූයේ. පැදුරටත් නොකියා කියන්නේ මොකද්ද? කාටත් නොදන්වා කියන එකයි තුන්වන පිළිතුර. අනුන්ගේ දුක් කරදර තලුමරමරා රස විඳීමේ සාහිත්‍යයක් වන්නේ කෙසේදයි දේශකයා ප්‍රශ්න කරේ. තලුමරමරා කියන එක අංක 2 උත්තරේ අභිරුචියෙන් කැමැත්තෙන් කියන එකයි. තෙලෙන් හා කිරෙන් අතසෝදන අයට පොඩි මිනිහාගෙන් දුක නොතේරෙන බවට විපතටපත් වූ මැසිල් නැගූහ. තෙලෙන් හා කිරෙන් අත හොදන කියන්නේ සුව පහසු දිවි ගෙවන කියන එකයි. ඊළඟට 4 සිට 6 තෙක් ප්‍රශ්න වලට ඉස්තැන් වලට වඩා සුදුසුම පදේ තෝරන්න ඕනේ. බෝට්ටු මගින් එන නීති විරෝධී සංක්‍රමණිකයන්ට අංක 1 පිළිතුර සංක්‍රමණිකයන් එරෙහිව දියුණු රටවල් නීති සම්පාදනය කරමින් සිටී. 5. ලෝක බැංකුවෙන් සහනාධාර යටතේ ක්‍රියාවට නැංවෙන සංවර්ධන යෝජනා ක්‍රම නියාමනය සඳහා නියෝජිත පිරිසක් දිවයිනට පැමිණිති. අංක 6. පසුගියදා පැවති දිස්ත්‍රික් තරුණ සේවා සම්මේලනයේ ලේකම් ලෙස මම පත් කරනු ලැබීමි. සම්මේලනයේ. අංක 7. ඌෂ්මාක්ෂර. ඔබ දන්නවා ඌෂ්මාක්ෂරයක් ඇතුළත් නොවන වාක්‍ය සහිත වර්ණය. මව්බිමට කීර්තියක් ලබා දීමේ අරමුණින් ක්‍රීඩකයෝ එකාමෙන් තරඟ කළෝය. ඒ අංක 4 වෙනි පිළිතුරේ ඌෂ්මාක්ෂරයක් නෑ. ඌෂ්මාක්ෂර කියන්නේ උණුසුම් වායු ධාරාවක් නිකුත් කරමින් උච්චාරණය වෙන අක්ෂර ෂ ෂ ස ෆ කියන අකුරු. පාපිල්ල, ඇලපිල්ල, ඇදය, ඉස්පිල්ල. පිළිවෙලින් යෙදුණු වචන සහිත පද පේළිය තමයි අංක 1. පුවත කියන එකේ පාපිල්ල තියෙනවා. සමාදානයේ කියන පදේ ඇලපිල්ල තියෙනවා. පෑන් පොදක් කියන පදේ ඇදය තියෙනවා. මිසදිටු කියන පදේ ඉස්පිල්ල තියෙනවා. පිළිවෙලින් පිල්ලම් යෙදුණු පද ඒවා. අංක 9. අකාරාදී පිළිවෙල. නිවැරදි වේවිල තියෙන අංක 2 පිළිතුරේ කලුතර, බෙන්තර, මාතර, හෝනන්තර කියන පදවල. නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වාක්‍යය යහන්නේ. එතකොට හැම වර්ණයකම කිසියම් වැරැද්දක් තියෙනවා. අංක 3. මම පුස්තකාලයට ගොසින් ඓතිහාසික ලේඛන කීපයක් කියවීමි කියන එකේ වාක්‍යයේ නිවැරදි අක්ෂර වින්‍යාසය සහිතයි. අංක 11. රියදුරු, මෑත, මලසුන, මුනිතුමා යන සංදි පද සංදි පිළිවෙලින් අයත් වන්නේ රියදුරු පූර්වස්වර ලෝප, මෑත ස්වරාදේශ, මලසුන ස්වර සංදිය, මුනිතුමා පරස්වර ලෝප සංදිය. අංක 4 තමයි පිළිතුර. යුගල පදයක් ඇතුළත් නොවන පදයක් සහිත පද පේළිය. අංක 1 යුගල පදයක් නෑ. බලපත්‍ර කියන එකේ වගතුග, ළමයි, බමයි, ඇදකුද කියන පදවල යුගල පද තියෙනවා. නමුත් බලපත්‍ර කියන පදේ යුගල පදයක් නැහැ. විදුලි වේගයෙන් දළු වෙතට දැල වෙතට ආ පන්දුව දැල රකින්නා වැරෙන් අල්ලා ගත්තේ. මේ වාක්‍ය අනුක්ත පදය වන්නේ පන්දුව යන පදය අංක 2. පූර්ව ක්‍රියාවක් යෙදී ඇති වාක්‍ය තෝරන්න. පූර්ව ක්‍රියාව කියන්නේ මොකද්ද? අවසාන ක්‍රියාවට පෙර යෙදෙන ක්‍රියාව. මම බස්රියෙන් බැස නිවස කරා පිය නැගුවීම. අංක 3 තමයි පූර්ව ක්‍රියාවක් තියෙන්නේ බැස කියන පදය. මගියා දුම්රියෙන් බැස්සේ. මේ වාක්‍යයේ දුම්රියෙන්
යන පදයේහි ප්‍රകൃතිය හා ප්‍රත්‍ය වන්නේ අංක 4 දුම්රිය එන් කියන එකයි. 16 සිට 18 තෙක් ප්‍රශ්න වලට දී ඇති තද කළුවකුරේ මුද්‍රිත කොටසේ අර්ථය නිවැරදිව දැක්වෙන වර්ණය තෝරන්න. මේ තද කළුවකුරින් තියෙන පදේ විතරක් මම කියවන්නම්. අල්ලා ගැනීම කියන්නේ ආක්‍රමණය කිරීම 16 අංක 16. අංක 17 කඳු පල්ලමට කියන්නේ ප්‍රපාතයට කියන එක. අංක 18 පිහිටුවන ලද කියන්නේ ප්‍රතිෂ්ඨාපිත කියන එකයි. අංක 19 විභක්තිය අහන්නේ කිනිත්තෙන් කියන පදය කරණ විභක්තිය. ඊළඟට අංක 20 ඇසින් ගිලිහෙන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපා දවන්නම්. එතකොට රූපකයක් ඇතුළත් නොවන ඛණ්ඩ දෙක තමයි තෝරන්න තියෙන්නේ. මගේ බිසවුනේ කෙකටිය මල් සුවඳ තවරා ඔබේ සිනා කෙරී උතුරා. මගේ බිසවුනේ අසාපන් නුඹ මද්රි දේවි නොඋනේ. සූර්ය මල අහසේ තලේ දිලෙන මව හිමිදිදී. එතකොට මේකේ අහන්නේ රූපකයක් ඇතුළත් කාව්‍ය ඛණ්ඩ. රූපක ඇතුළත් කාව්‍ය ඛණ්ඩ තමයි B සහ D. අංක 20 මම ආයි කියන්න. රූපකයක් ඇතුළත් කාව්‍ය ඛණ්ඩ දෙක සහිත වර්ණය තෝරන්න. එතකොට රූපකයක් කියන්නේ යමක් තවත් දෙයකට ඍජුවම සමාන කිරීම. B සහ D කියන වර්ණයන්ගේ රූපක තියෙනවා. සිනා කිරි උතුරා කියන එක සිනා කිරි රූපකයක්. ඒ වගේ D කියන එකේ සූර්ය මල කියන පදය රූපකයක්. එතකොට අංක 21 අපි ගන්නවා තද කළුවකුරින් මුද්‍රිත පදයේහි ව්‍යාකරණ වර්ගයේ නිවැරදිව දැක්වෙන වර්ණය තෝරන්න. කලාපීය කියන පදය තද්දිතයක් අංක 4 පිළිතුර. දවටණය කියන එක කෘදන්තයක් අංක 3 පිළිතුර. 23 24 ප්‍රශ්න ඇතුළත් ව්‍යාකරණානුකූල නිවැරදි වාක්‍ය. එතකොට ව්‍යාකරණානුකූලව නිවැරදි වාක්‍ය තමයි අංක 23 1 ඇතෙමෙකු ගී කියද්දී සමහරු නැටුද. ඒ පදයේ ඒ වාක්‍යයේ ඇතෙමෙකු කියන එක අනුක්ත වෙනවා අසම්භාව්‍ය ක්‍රියාවක් ඒ වාක්‍යයේ තියෙන නිසා සමහරු නැටුව කියන ටික නිත්‍ය බහුවචන නිසා හරි නිවැරදි. අම්මාද තාත්තාද මමද රෝගියෙක් බැලීමට ගියේ. ඊයේ සියලුම ගුරුවරුන් පාසලට පැමිණ ඇත. එතකොට මේ වාක්‍ය අතරින් අංක 2 තමයි නිවැරදිම පිළිතුර. ඊයේ සියලුම ගුරුවරුන් පාසලට පැමිණ ඇත. නළුනිලිය රසිකයන් පිනවයි කියන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නියෝග ක්‍රියාත්මක කෙරෙති කියන්නත් බෑ. වැරදි වාක්‍ය. අංක 25. දී ඇති වචන ගොනු අතුරෙන් අන්‍යෝන්‍ය වශයෙන් ලංවන කාර්යයන් සමග බැඳී නොපවත්නා පදපේළිය තෝරන්න. ඒ කියන්නේ වචන ගොනු අතුරෙන් අන්‍යෝන්‍ය වශයෙන් ලංවන කාර්යයන් සමග බැඳී නොපවත්නා. එතකොට අන්‍යෝන්‍යව ළඟටවත් එන්නේ නැති කාර්යයන් තියෙන අංක 4. කැත්ත පිළිය පොරොව ඉදි කටුව ගැලපෙන්නේ නැහැ. දී ඇති වර්ණ අතුරෙන් පහත සඳහන් කවියේ 4 වන පදය තෝරන්න. රැදිස් පැයේ පැල් රැක නිදි මරන්නේ පාන්දරට යන්තම් මැසපියෙන්නේ. හේනේ කඩුල්ලට එපිටින් සිටින්නේ හීනින් නෙවිත් නෑනා තවනන්නේ කියන පේළිය තියෙන අංක 3 මහගමසේකරගේ මේ කවියක කොටසක්. 27 කම වහරේදී කයිය යනුවෙන් හඳුන්වන්නේ අංක 1 පිළිතුර කුලී රහිතව සාමූහික වැඩ කිරීම. 28 උඹට තව මේවා තේරුම් ගන්නට වයස මැදි පැටියෝ. එතකොට මේ කොටස තියෙන්නේ තලමල පිපිලා නාට්‍ය අංක 2යි පිළිතුර. 29 30 යටතේ ඇති වාක්‍යවල හිස්තැන් සඳහා ව්‍යාකරණානුකූල සුදුසු පදේ තෝරන්න. නාහිමි පාණෝ උත්සවයේ මුලසන හැබවුව ගෞරවාර්ථ වෙන්න ඕනේ අංක 4 තමයි වර්ණය. නාහිමි පාණෝ වෙන්න ඕනේ ගෞරවාර්ථයි එක. 30 පැමිණීමේ ලේඛනයේහි අත්සන් යොදා නැති බව සභාපතිවරයා පැවසීය. එතකොට සභාපතිවරයා පැවසීය. එහෙනම් හිස්තැනට එන්න ඕනේ අංක 3 සමාජිකයන් සියල්ලන්. මොකද සමාජිකයන් සියල්ලන්ම අනුත්තයි. සභාපතිවරයා තමයි පැවසුවේ. එයා තමයි උක්තය. ඊළඟට
තියෙනවා ප්‍රාචීන භාෂා කිවිසුරු තරපති මාගම ආයන්නේ තියෙනවා අපරදිග භාෂා කවි ඉසුරු සඳ ශ්‍රය. එතකොට ඉහත අ කොටස යටතේ දැක්වෙන වචන හා අර්ථ වඩාත් නිවැරදි එකිනෙකට ගැලපෙන වර්ණය වන්නේ. හරිද? C සහ D අංක 3. C වල තියෙනවා තරුපති, D වල තියෙනවා මාගමය. හරිද? අංක 3 තමයි පිළිතුර වන්නේ. ඊළඟට 32 පහත දැක්වෙන ප්‍රකාශ තුළින් නිවැරදි ප්‍රකාශය කුමක්ද? තුමු යන ස්වරනාම පදයේ ස්ත්‍රීවාචී උක්ත පද සමගයේදී. වැරදි තුමු කියන එක බහුවචනයි. මොවුන් යනු ප්‍රථම පුරුෂ බහුවචන අනුක්ක පදයකි. ඒක නිවැරදි. ප්‍රථම පුරුෂ බහුවචනකේ මොව්හු කියන එකේ අනුක්ත පදයක් තමයි මොවුන්. සමාස වීම සිදුවන්නේ පද දෙකක් අතරේ කියන වැරදි. නිපාත පදද නාම පදමින් වර්ණෙදී කියන පදය වැරදි වර්ණයක්. අංක 2 තමයි නිවැරදි පිළිතුර. විධික්‍රියාවක් ඇතුළත් නොවන සාහිත්‍ය පාඨය කුමක්ද? විධික්‍රියාවක් කියන්නේ විධානයක් අන කිරීමක්. අංක 1 බලන්න විධික්‍රියාවක් නෑ. මේ ඇත් පළමු කොට මා මරාවයි කියා තමන් දීපුදා අභිමුවේ සිටියද. එතන කිසිදු අන කිරීමක් නැත. අනිත් හැම එකකම ළඟේ නිසරු නොකරන් කියන එකේ තියෙන විධික්‍රියාවක්. අනේ ගිරවුනේ මාපස අසාපන් කියන එකේ තියෙන අසාපන් විධික්‍රියාවක්. අසනු බැන පටන් ගන්නකොටම අංක 4 තියෙන විධික්‍රියාවක් එන උත්තරේ තියෙන අංක 1. 34 මද සුළඟට ගතට සිසිලගෙන දී. මේ වාක්‍යයේ මද සුළඟ යන පදය අයත් වන්නේ අංක 3 විශේෂණ සමාසයට. මද සුළඟ විශේෂණ සමාසයි. තත්බව වශයෙන් සිංහල භාෂාවේ දෙන වචන පමණ ඇතුළත් පේලිය වන්නේ. තත්බව කියන්නේ අනුන්ගෙන් ගත්තු වචනයක් බිඳලා අපේ භාෂාවට ලබා ගැනීම. එතකොට මේකේ අංක 2 තමයි පිළිතුර. අபிසෙස්, පිලිසකර, පැරකුම්බා, උයන්කේ. මෙහි තත්බව වචන පමණයි තියෙන්නේ. එතකොට දෙමව්පියෝ තම දරුවන් පන මෙන් සුරකිති. එතකොට එහෙම ගත්තාම පන මෙන් F1 ඊළඟට උවස උවසියෝ විහාරස්ථානය වෙත තියෙන ගුහ ඇය විවාදයේදී දක්ෂ බස හසුරුවන අයුරු මම දුටුවෙමි. ඔහු අසනීපයෙන් පසු වූ නමුදු රැස්වීමට සහභාගී විය. ඒතර ඒ විදිහට යෙදුවම අංක 4 පිළිතුර පිළිවෙලෙන් ඉන්නේ අංක 4යි පිළිතුර. මුලින් දී ඇති පදයට සමානාර්ථයක් නොදෙන පදයක් ඇතුළත් පේලිය තෝරන්න. එතකොට මේ මුලින් දී ඇති පදයට සමාන පදයක් නැති වර්ණයක් තියෙන අංක 2. ඇලුණු, ආලපන, ආසක්ත, ලොල්, ලග්න. හරිද? විරුද්ධාර්ථවත් පද යුගලක් ඇතුළත් නොවන වර්ණය කුමක්ද? විරුද්ධාර්ථ පදයක් නැති අංක 4 ආකූල, ව්‍යාකූල කියන්නේ. පාසඳහන් කවි ඊ අර්ථය නිවැරදිව දැක්වෙන වර්ණය. මද යුත්තු මුල මත වරණිදු මෙදෙන විස දිවෙතත් සෙද තමන් සොඩ නොමඩින විලස ලදුවක් නැනැති දන මුළු ලොව ඉසුරු රැස නොපහත් දෙයක් නොකරති නිසි දේම විස. මෙහි නිවැරදි මාර්ථය තියෙන්නේ තුන්වන වර්ණයේ. මහත් බලවත් මත් වූ ඇත් රජු මද කිපීමෙන් ඉක්මන් කොට දිව්වත් තම හොඬවැල නොපා ගන්නා මෙන් නොනැත්තෝ මුළු ලෝකෙහි සම්පත් සියල්ල ලැබුණා තමන්ට තරම් වන දේ මිස නුසුදුසු දේ නොකරති. ලස්සන ආදර්ශයක් ඔබට. අංක 3යි පිළිතුර. අවසාන ප්‍රශ්නය. පහත දැක්වෙන කොටසේ අර්ථය වඩාත් සමීප අදහස. ඔන්න බලන්න කොටස තමයි ලොව දියුණු රටවල් ආදර්ශයටගෙන ක්‍රමවත් ප්‍රතිචක්‍රීකරණය වැඩසටහන ක්‍රියාවට නැංවිය හැකි වුවහොත් කැලිකසල විපත් නොව අපේ රටට මහා සම්පත් බව පත් කර ගැනීම අසීරු නොවේ. එතකොට මෙන්න මේ කියපු ප්‍රකාශයට සමීප මාර්ථය තියෙන්නේ තුන්වන පිළිතුරේ ලෝකයේ දියුණු රටවල් අනුව යෑමෙන් කසල ප්‍රතිචක්‍රීකරණය මගින් අපේ රටට මහත් ප්‍රතිලාභات කරගත හැකිය.
එතකොට මේ බහුවලන ප්‍රශ්න පත්‍රය ගැන මම ඔබට සැකෙවින් කිව්වොත් මෙහිදී ව්‍යාකරණ කිසියම් දැනුමක් පරීක්ෂා කරනවා. ඒ වගේම ඔබගේ අවබෝධය මෙච්චර කල් අපි ඔබගේ තිබිච්ච භාෂා භාවිතය පිළිබඳ අවබෝධයක් පරීක්ෂා කරනවා. සියලු ව්‍යාකරණ මාතෘකා පිළිබඳ සැකෙවින් විමසන අතරේ ඔබගේ මානසික සූදානම භාෂාව පිළිබඳ පරීක්ෂා කරනවා. එතකොට අපේ ඩිජිටල් ඉස්කෝලේ කරන මහඟු සමාජ සත්කාරය සාමාන්‍ය පෙළ දරුවන්ට කිසිදු මුදලක් අය නොකර මෙවන් විශේෂ සත්කාරයක් සිදු කිරීම. එතකොට මේ විශේෂ සත්කාරයේදී සිංහල භාෂාව හා සාහිත්‍ය ඔබට අධ්‍යයනය කරන්නේ මගේ නම සුජිත් දිසානායක. මම ඇත්තටම සන්තෝෂ වෙනවා මේ සත්කාරයට සහභාගී වීමට හැකියාව පිළිබඳව. එතකොට අපේ ඩිජිටල් ඉස්කෝලේ පවත්වාගෙන යන තරුණ සංසදයේ ධෛර්යය කැපවීම මහත් ඇගයීමට ලක් කරනවා. මම සතුටු වෙන මේ වගේ තරුණ පිරිසක් එක්ක ක්‍රියා කරන්න වාසනාව ලැබීම පිළිබඳව මම ප්‍රාර්ථනා කරනවා අපේ දරුවන්ට මේ සත්කාරයෙන් මහඟු පළක් කර ගැනීමට හැකි වේවා කියලා ඔබට සිංහල විෂයට ඒ සාමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍ය පූර්ණ පසුබිම හැකියාව ලබා දෙන්නට මම කැප වෙනවා. අපේ ඩිජිටල් ඉස්කෝලේ මෙහෙවන පාඩම් මාලාවේ අවසාන මහා සම්මන්ත්‍රණය සාමාන්‍ය පෙළ සිංහල භාෂාව හා සාහිත්‍ය දෙවන ප්‍රශ්න පත්‍රයට අපි පිළිතුරු බලමු. ඉස්සෙල්ලම තියෙන්නේ ප්‍රශ්න 10කට පිළිතුරු සපයන්න. 1 සිට 10 තෙක් ඇති සියලුම අණු කොටස් වලට කෙටි උත්තර ලියන්න. එතකොට පහත දී ඇති අක්ෂර වර්ගයට අයත් අකුරු දෙක බැගින් දක්වන්න. ප වර්ගය. ප වර්ගයේ කොහොමද ඔයාලට මතකයි අර වර්ගාක්ෂර කොටුවේ පා ප බා ම ම කියන අකුරු ටිකෙන් දෙකක් ලියවන්න හරි පා ප බා බ ම. ඊළඟට සංඥක අකුරු දෙකක් ලියන්න ඕනේ. සංඥක අකුරු පහක් තියෙනවා. සංඥක ග ජන් ඩන් දම් බ. එයින් අකුරු දෙකක් පිළිතුරු ලෙස දක්වන්න. පහත සඳහන් එක් එක් අදහසට ගැලපෙන තනි පදයේ බැගින් ලියන්න. අයන්න මද වේගයෙන් ගමන් ගන්නා. පිළිතුර මන්දගාමී. ආයන්න පමණ මෙතෙකයි දැක්විය නොහැකි. තනි පදේ අපරිමිත. අංක 3 පහත දී ඇති වාක්‍යයේ අංකිත පද දෙක විසන්ධි කොට සංධි වර්ගයද දක්වන්න. දැස් කියන වචනේ දීලා තියෙනවා. විසන්ධි වෙන්නේ දෙ ඇස් කියලා ස්වරාදේශ සංධි. දෙ ඇස් දැස් වෙනවා ස්වරාදේශ. යනෙන කියන පදේ යනෙන කියන වචනේ යන එන කියලා විසන්ධි වෙනවා. ඒක පූර්ව ස්වර ලෝප සංධියටයි අයත් කරන්නේ. අංක 4 රුහුණු උපභාෂාවට අයත් පහත දැක්වෙන ව්‍යවහාර සඳහා පොදු වහර දක්වන්න. කළු කපා එළිය කියලා කියන්නේ හිමිදිරිය. විගහට කියන්නේ ඉක්මනට. පහත සඳහන් පදවල නාමය හා ප්‍රകൃතිය වෙන් කර නාම ප්‍රകൃතිය වෙන් කරන්න. කටුස්සන් ප්‍රകൃතිය කටුසු ධන ලකුණ අන්. දෙවියෝ දෙවි ධන ලකුණ ඕ දෙවි කියන එක තමයි ප්‍රകൃතිය. ලේඛන ව්‍යවහාරයට හරවන්න. ඒ කියන්නේ ලියන භාෂාවට හරවන්න. යාළුවෝ ඒවි කියලා මං හිතුවා. මේක ලේඛන භාෂාවට හරවනවා. සැකය සංචයාර්ථයේ තියෙන්නේ. යහළුවන් එති මම සිතුවෙමි. යහළුවන් එති මම සිතුවෙමි. අම්මා හරි තාත්තා හරි රැස්වීමට එනවා. අපි ඒක ලේඛන ව්‍යවහාරයට හරවනවා. අම්මා හෝ තාත්තා හෝ රැස්වීමට එයි. අංක 7 පහත දැක්වෙන වාක්‍යයේ ඇතුළත් නාම විශේෂණ හා ක්‍රියා විශේෂණ පද දෙක උපුටා ලියන්න. වැසි සමයේ ගඟ වේගයෙන් ගලා බසී. නාම විශේෂණය තමයි වැසි. ක්‍රියා විශේෂණය තමයි වේගයෙන්. නාමයට පෙරේදෙන විශේෂණය වැසි කියන එක. ක්‍රියාවට පෙරේදෙන විශේෂණය වේගයෙන් කියන එක. අංක 8 පහත දී ඇති එක් එක් වර්ගයට අයත් අක්ෂර දෙක බැගින් ලියන්න. අඝෝෂ අල්ප ප්‍රාණ
මතකයිනේ අපි උඩ සිට පහළට වර්ගාක්ෂර ගත්තොත් එහෙම පළවෙනි එක අඝෝෂයි දෙවෙනි එක ഘോഷයි. එතකොට අඝෝෂ අල්ප ප්‍රාණ තමයි කා ච ට තා ප. එයින් අකුරු දෙකක් ලියන්න ඕනේ. ഘോഷ මහ ප්‍රාණ. ഘോഷ මහ ප්‍රාණ. හරිද? එතකොට කා ඡ ඩ ධා ප කියන අකුරු පහෙන් එකක් ලියන්න ඕනේ. පහක් දැක්වෙන පදවල විරුද්ධාර්ථ පද ලියන්න. සම්ප්‍රාප්තිය විරුද්ධාර්ථය නිෂ්ක්‍රමණය. සතන්කාමී විරුද්ධාර්ථය සාමකාමී. අංක 10 පහත දැක්වෙන වාක්‍යයේ තද කළුවකුරේ මුද්‍රිත තත්සම පද තත්බව පද බවට පෙරලා. තත්සම කියන්නේ වෙන භාෂාවක තිවිච්ච වචනයක් එලෙසින් අපිට අරගත්තු එක. තත්බව කියන්නේ අපි ඒක සිංහලයට ගන්නව සරල කරලා ඇත්තට. තත්සම වල මහ ප්‍රාණ අකුරු තියෙනවා. සංඥක අකුරු නෑ. හරිද? ඉරු ඉරු තියෙනවා, ඉලු ඉලු තියෙනවා. හැබැයි මේ එකක්වත් තත් බවවල නෑ. තත් බව වචන සරලයි. పూర్ව භාගයේ කියන එක පෙරවරු වෙන්න ඕනේ. සුබ මුහුර්තයෙන් කියන එක සුබ මොහොතෙන් වෙන්න. තත් බව කියන්නේ අපි සිංහල බවට පත් කරගන්න එක. ඒකේ අමාරු කොටස් නෑ. ඊළඟට දීලා තියෙන මාතෘකාවක් තෝරගෙන වචන 250කවත් රචනාවක් ලිය යුතුයි. තුන්වෙනි රචනාව ලියනකොට අපි හිතමු අපි තෝරගත්තා කියලා පළවෙනි මාතෘකාව. ඒකෙදි මට ඔයාලට රචනාවක නෝට් එකක් දෙන්න බෑ. ඒක සාර්ථක නෑ. මම ඔයාලට මෙතෙන්දි මෙහෙම දෙයක් කියන්නම්. ඔයා ඉගෙන ගන්න ඕනම විෂයකදී ගන්න විෂය කරුණ රචනාවක් හැටියට ගොනු කරගන්න අපිට අදහසක් තියෙනවා. හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් ළමයි බය වෙනවා ඔයාලා අපිට රචනාව බෑ. අපේ ළඟ රචනාවට කරුණු නෑ. එහෙම එකක් නෑ. ඔබ බුද්ධ ධර්මයේදී ඉගෙන ගන්න කරුණු වේවා, වෙනත් විෂයකදී ඉගෙන ගන්න කරුණු වේවා, මාතෘකාවකට ගොනු කරන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට මම මේකේ තියෙන පළවෙනි මාතෘකාව ගන්නවා. පරිසරය අපගේ ජීවිතයට බලපාන අගනාම සම්පතකි. එය මිනිස් වාසයට සුදුසු හෝ නුසුදුසුද යන්න තීරණය කෙරෙන්නේ මිනිසුන්ගේ ක්‍රියාකලාපයේ මගිනි. අද වන විට අප අවට පරිසරය දූෂණය වීමේ අවදානමට මුහුණ දීමට අපට සිදු වී ඇත. ඒ වළක්වා ගැනීම අපගේ කාර්යය. කොටිම මොකද්ද මේ? පරිසර දූෂණය වළක්වා ගැනීම. අපිට ළමයි රචනාවක් ලියනකොට ලකුණු ලැබෙන ප්‍රධාන ඒකක දෙකක් තුනක් තියෙනවා. එකක් තමයි රචනාව අපි සංවිධානය කරගන්න. සංවිධානය. අපිට ඕන විදිහට රචනාව ලියන්නේ කරුණු මතක් වෙන සැරේ. මතක් වෙන කරුණ ලියන්නේ. හරිද? සංවිධානය කරගන්නවා. ඊළඟට අපිට භාෂාවට ලකුණු ලැබෙනවා. හරිද? ඊළඟට අපිට ප්‍රකාශනයට ලකුණු ලැබෙනවා. ප්‍රකාශනය. මොකද්ද මේ කියන්නේ? දැන් මෙතන තියෙන්නේ අපි මාතෘකාව අපි තෝරගත්තේ පරිසර දූෂණය වළක්වා ගන්න. හරිද? එතකොට මම ඔයාලට කියනවා මෙන්න මෙහෙම. අපි මුලින්ම රචනාවට ලියන්න ඕනේ කෙටි හැඳින්වීම. කෙටි හැඳින්වීම. මොකද හැඳින්වීම කියන්නේ? අපි ඉදිරියට ලියන්න ඉන්න මුළු රචනාවම ගැන කෙටියෙන්. කොටින්ම කියනවා නම් ඔයා ලියන රචනාව ගැන සම්පූර්ණ අදහසක් එන්න ඕනේ පේපර් එක බලන කෙනාට හැඳින්වීම දැක්කට පස්සේ. ඊට පස්සේ මාතෘකාව කොටස් වලට බෙදා ගන්න. පරිසර දූෂණය වළක්වා ගැනීම කියන මාතෘකාවට නම් අපිට පහසුම ක්‍රමය මොකක්ද? අපි ඉස්සෙල්ලාම පරිසරය ගැන කියනවා. පරිසරයේ අලංකාරය, පරිසරයේ තියෙන සෝභාදහමේ චමත්කාරය. හරිද? පරිසරය නිසා අපි මේ ලෝකෙම ප්‍රසිද්ධ වෙලා තියෙන ආකාරය, ඒ පරිසරය රැකගත යුතු බව අපි කියනවා. ඊට පස්සේ පරිසරයේ දූෂණය වෙන දේ. පරිසරයේ දූෂණය වන්නේ කෙසේද? කියන්න ඕන තරම් කරුණු අපිට තියෙනවා නේද? මම මෙතෙන්දී එකින් එක කියන්න ඕනේ. අපිට වචන 250 මේක ඇතුලේ මොන නේද? ඊළඟට ඒ වළක්වා ගන්නේ කෙසේද? දැන් මේකේ මාතෘකාව මොකද්ද? පරිසර දූෂණය වළක්වා ගැනීම. වළක්වා ගන්නේ කෙසේද? හරිද? එතකොට ළමයි දැන් තව පොඩි වැඩක් තියෙනවා මේ සංවිධානයේ. අනිවාර්යෙන් ඔයාලා අර ඉස්සර වගේ පුරුදු විදිහට මතක් වෙන කරුණු ලියලා රචනාව ලියන්න එපා. හරිද? මතක් වෙන කරුණු වලින් රචනාව ලියන්න එපා. ඒක වැරදි. හරිද? වචන 250ක් නේ අපිට දෙන්නේ.
වචන 250 සීමාවට එන්න මේ අපිට හිතෙන විදිහට අපි ඡේද වෙන් කරගන්න හොඳ නැහැ. මම මේ කියපු කරුණු වලට අනුව අපි ඡේද වෙන් කරගන්නවා ඡේද 4ක්. ඒතර අපි කලින් තීරණය කරන්න ඕනේ හැඳින්වීමට වචන කීයද? මම මේ උපකල්පන දාන්නේ. මෙහෙම මම කියන වචන ගන්න වෙන්න ඕනේ නැහැ. ඔයාලා තමයි දන්නේ මෙතෙන්ට මෙච්චර වචන තියෙනවා අපි ළඟ, මෙතෙන්ට මෙච්චර කරුණු තියෙනවා අපි ගන්න. හැඳින්වීමට අපි දැම්ම කියව වචන 50ක්. පරිසරය ගැන කිව්වා කියලා හිතන්න වචන තව 50කි. පරිසරයේ දූෂණය වන ආකාරය ගැන කියන්න අපිට තියෙන වචන 100ක්. දැන් 200යි. වළක්වා ගන්නා හැටි අපි කෙටියෙන් කියන තව වචන 50ක්. හැබැයි මෙන්න මේක මතක තියාගන්න. මොනවා හෝ වචන 50ක් නෙමෙයි. හැඳින්වීම ඇතුළේදී පරිසරය පිළිබඳ, පරිසර දූෂණය පිළිබඳ, ඒ වළක්වා ගන්න ආකාරය පිළිබඳව පුළුවන් තරම් කියනවා. පුළුවන් තරම්. ඒ වචන 50 ඇතුළේදී. ඊළඟ ඡේදෙදී පරිසරය ගැන වචන 50 ඇතුළේ පුළුවන් තරම් කරුණු ඇතුළත් කරන්න කිසිම විටකවත් එකම දේ නැවත කියන්න එපා. ඒකයි මේ වචන ගාන විභාගවල සීමා කරලා තියෙන්නේ. ඉස්සර මෙහෙම වචන සීමාවක් තිබෙන්නේ නැහැ. දූෂණය වෙන ආකාරය අපිට ගොඩක් තියෙනවා කරුණු. අපි මොකද කරන්නේ? පුළුවන් තරම් කරුණු ගොඩාක් අකුලලා ලියනවා. එක ඡේදයක් ඇතුලේ. වළක්වා ගන්න ආකාරය අපිට පුළුවන් තරම් කියන දේවල් තියෙනවා. ඕන තරම් කියන දේවල් තියෙනවා. ඒ වචන 50කට අකුල ගන්නවා. මතක තියාගන්න. වචන ගණන් කර රචනාව ලියන්න. හරිද? වචන ගණන් කරමින් ලියන්න. රචනාවට යට වෙලාව තියෙනවා. නිකන් රචනාවක් ඡේද බෙදලා ලිව්වා කියලා ලකුණු ඔක්කොම ටික ලැබෙන්නේ නැහැ. භාෂාව දිහා බලන්න. මොකද මේ භාෂාව කියන්නේ? කියවිය හැකිසේ අත්අකුරු පැහැදිලි වෙනවා. ලස්සන අත්අකුරු කියන එක නෙමෙයි දෙනින් අදහස් වෙන්නේ. හැමෝම ලස්සන අත්අකුරු ලියන්නේ මුතු කැට වගේ. කියවන්න පුළුවන් විදිහට අත්අකුරු පැහැදිලි වෙනවා. උක්ත ආඛ්‍යාත නිවැරදි වෙනවා. කතා කරන භාෂාව භාවිත කරන්න බෑ. ඒ වගේම නිවැරදිව පද බෙදලා විරාම ලකුණු යොදලා ලස්සනට භාෂාව ගලපලා තියෙනවා. ඒකට ලකුණු ලැබෙනවා. ඊළඟට ප්‍රකාශනය කියන්නේ ළමයි අපි කියන අදහස රචනාව කියවන කෙනාට නිර්වුල්ව පැහැදිලිව වැටහෙන්න. පොඩිම එක සැරින් වැටහෙන්න ඕනේ මේ ළමයා මොකද්ද මේ කියන්නේ කියලා. එතෙන්දි මතක තියාගන්න ගොඩාක් දිග වාක්‍ය ලියන්න එපා. ගොඩාක් දිග වාක්‍ය ලිව්වොත් ඔබට වෙන ප්‍රශ්නේ තමයි ගොඩක් දිග වාක්‍යක ඔයාලට කෙලවර හිතා ගන්න බැරි වෙනවා. උක්තයට එනකොට ආඛ්‍යාතය අමතක වෙනවා. ඒක නිසා පුළුවන් තරම් කෙටි වාක්‍ය ලියන්න. එතකොට මෙන්න මේ විදිහට තමයි රචනාවේ ලකුණු ටික අපි ගන්න. ඔයාලා තෝරගන්න මාතෘකාව තෝරගන්නකොට Tamanට වැඩියෙන්ම තියෙන කරුණු තියෙන මාතෘකාව තෝරගෙන ඊට පස්සේ ඒකට ගැළපෙන විදිහට සැකිල්ලක් හදලා වචන ගාන තීරණය කරලා සංවිධානය කරලා ඒ අනුව ඡේද බෙදලා භාෂාව අපි කියපු කරුණු නිවැරදිව ප්‍රකාශනය අපි කියන කරුණු නිවැරදිව යොදලා ලකුණු ටික ගන්න ලකුණු 25ක්. ඒ ලකුණු 25 දෙන්නේ මේ ටිකට විතරක් නෙමෙයි මේ භාෂාව හා ප්‍රකාශනයටත් එක්ක. ඊළඟට සාරාංශයක් දීලා තියෙනවා ලකුණු වචන 55ක් 65ක් අතර සාරාංශ කොට ලියන්න. මෙන්න මෙහෙම වැඩක් අපි කරනවා. ඔබ එක එක විදිහට සාරාංශ ලියලා ඉන්නේ. ඔබට පුළුවන් මෙහෙම කරන්න. මේ පේපර් එකේ දීලා තියෙන සාරාංශෙට මම පිළිතුරු සාරාංශයක් දෙනවා. ඔයාලා ඒක ලියා ගන්න. හරිද? එතකොට ඔයාලට අභ්‍යාසයක් කරලා බලන්න පුළුවන්. අපි පේපර් එකේ දීපු සාරාංශේ මම පසුව දීපු පිළිතුරු සාරාංශය එක හා සමානද කියලා. ලියන්න මෙහෙම සාරාංශය අපේ පැරණි ගොඩනැගිලිවල පියගැටපෙළ පාමුල යොදා ඇති අර්ධ කවාකාර ගල්පුවරුව සඳකඩ පහන නමින් හැඳින්වේ.
මෙය අනුරාධපුර මුල් අවදියේහි මෙය අනුරාධපුර මුල් අවදියේහි කැටයම් රහිත උවත් පසුව අඩ පියුමක් මැදට යොදා පිළිවෙලින් හංස පේලියක්ද කමාවක් යොදන්න ලියපත් රටාවක්ද කමා හස්ති කමා වෘෂභ කමා අශ්ව රූප සහිත සත්ව පේලියක්ද ඒ වටා පලාපෙති බොරදමක්ද සහිතව අලංකාර කොට ඇත ඉහත සිතුවම් පැතලි ගල්පුවරුවක දැන්වීමෙන් කැටයම් කරුවාගේ කලා කෞශල්‍ය විදහා දැක්වේ. ඔතන වචන 60ක් පමණ තියෙනවා. වචන 60ක් විතර තියෙනවා. මෙන්න මේක මතක තියාගන්න සාරාංශෙදි ඡේද බෙදන්න බෑ. තනි ඡේදයක් වෙන්න ඕනේ. අනිත් එක රචනාවේදී කිව්වනේ මම භාෂා ලක්ෂණ. අත්අකුරු පැහැදිලි වෙන්න ඕනේ, උක්තාඛ්‍යාත ගැලපෙන්න ඕනේ, අක්ෂර වින්‍යාසය නිවැරදි වෙන්න ඕනේ. හරිද? ඒ ඔක්කොම ටික සාරාංශෙදිත් බලනෝනේ. සාරාංශ දෙන ලකුණු වලට ඒක බලනවාමයි ලකුණු 10ට. ඊළඟට අවබෝධාත්මක ප්‍රශ්නේ. අවබෝධ ඡේදය කියලා පිළිතුරු සපයනකොට. මෙන්න මෙහෙමයි පිළිතුරු ටික එන්නේ. අංක 1. ගී කාව්‍යයන්ට මුල් වූයේ කවර කෘති විශේෂයක්ද කියලා අහනවා. අංක 1ට උත්තරේ සංස්කෘත කාව්‍ය. ප්‍රශ්නේ අංක 2. ජනකවිවල පැරණි භාෂා ස්වරූපය වෙනස් වීමට තුඩු දුන් හේතු කුමක්ද? උත්තරේ කාලාන්තරය කටින් කට පැවති. 3. උගතුන් ජනකාව්‍ය බැහැර කළේ ඇයි? උත්තරේ සංස්කෘත කාව්‍ය ගුරුත්වයෙන් සැලකීම නිසා. 4 වෙනි ප්‍රශ්නේ. සිංහල භාෂාවේ හා සිංහල කාව්‍යයේ වැඩිම දැක්වෙන උපමා දෙක උපුටා දක්වන්න. හරිද? එතකොට සිංහල භාෂාවේ හා සිංහල කාව්‍යයේ වැඩිම දැක්වෙන උපමා දෙක උපුටා දක්වන්න අංක 4ට පිළිතුර භාෂාවට ලක්දිව පිහිටවන ලද බීජයකින් වැඩුණු ලතාවක්සේ. කාව්‍යයට කියනවා උළු වඩුවන් විසින් තනන ලද මැදුරක් ලෙස. අංක 5 පහත සඳහන් යෙදුම් වල අදහස පැහැදිලි කරන්න. දේශජ කියන්නේ දේශයේ වූ. ප්‍රාදුර්භූත කියන්නේ පහළ වුණු. එතකොට ඔබට දැන් මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ දැන්වීමක් සකසන්න. මම ඔයාලට කියන්නම් දැන්වීමක් රාජකාරී ලිපියක් පුවත්පත් වාර්තාවක් ලියනකොට ඇත්තටම මම මෙහෙමයි විභාගයේ ඔන්න මෙන්න තියාගෙන ආදර්ශ දැන්වීම් සම්මන්ත්‍රණයක් ඇතුලේ බෝඩ් එකේ හෝ ලියන එක එච්චර පැහැදිලි නෑ ඔයාලට කරන අපහාසයක් වගේ. දැන්වීමේදී අපි මාතෘකාව ලොකුවට යොදනවා. උඩින් ඊට පස්සේ ඒක ගැන කෙටි විස්තරයක්
පල්ලෙහෙන් යොදන්නවා. දැනීම ලියනකොට අවුරුද්ද පැවැත්වෙන දිනය, මාසය, වේලාව highlight වෙන්න ඕනේ. කියන්නේ කැපී පෙනෙන්න ඕනේ. ස්ථානය කැපී පෙනෙන්න ඕනේ. ඊළඟට අපි දැන්වීම ඉදිරිපත් කරනවානේ කිසියම් ලිපියක් ගැන. ඒ කියන්නේ කිසියම් කරුණක් ගැන. ඒ කරුණ තුල ඒ කරුණට අන්තර්ගත වෙන සුවිශේෂී දේවල්. හරිද? දැන් අපි හිතමු අවුරුදු උත්සවයක් කියලා. අවුරුදු උත්සවේ නම් මොනවද තියෙන්නේ? අලියට ඇතැබීම, මිල්රන් ගහේ නැගීම, පොල් ගැසීම, විකට ඇදුම් තරගේ ඒ ආදීල සේවා පොඩි මාතෘකා කරලා දක්වනවා. ඊළඟට ඒකෙදි ඒ දැන්වීම දක්වන කාරණාවේදී ජනතාවට ලැබෙන සුවිශේෂී දේවල් මොනවද කියලා යොදන්නවා. අවසානයේ දැනීම අවසානයේ දකුණු පැත්ත කෙළවරේ කවුද මේ තනතුර, කවුද දැන්වීම නිකුත් කරන්නේ, මොකද්ද තනතුර, නම මොකද්ද කියලා යොදන්නවා. රාජකාරී ලිපියක් ලියනකොට රාජකාරී ලිපි විස්තර කරන්නේ නැහැ. අපි කියන්නේ ෂෝට් ඇන්ඩ් ස්වීට් කියලා. රාජකාරී ලිපියට අටක් ගාලා මෙහෙම බැලුවා යවුවා. මොකද රාජකාරී බහුල මිනිස්සුන්ට රාජකාරී මේ වශයෙන් ලිපි යන්නේ. එතකොට උඩට මෙන්න ඕනේ අපි ලිපිය ලියන කෙනාගේ ලිපිනේ. ලිපිය ලියන කෙනාගේ ලිපිනේ. ඊට පහලින් සමාන්තරව ඉස්සර නම් දෙපැත්තේ ලිව්වේ සමාන්තරව ඊට පහලින්ම දිනේ දාලා ලබන්නාගේ ලිපිනයත් ඊට සමාන්තරව. ඊට පස්සේ අපි ලිපිය ලියන කාරණාවේ මාතෘකාව උඩින්. මොකද නිලධාරියෙක් රාජකාරී ලිපියක් කියවනකොට ගොඩක් වෙලාවට මාතෘකාව විතරක් කියවලා ඊට පහලින් නිලධාරියට තමයි ඉතුරු පාඩ ටික ලියන්නේ. කියවන්නේ. මාතෘකා කරලා දක්වන්න ඕනේ මොකද්ද මේ රාජකාරී ලිපිය ලියන කාරණා. ඊට පස්සේ අපිට අවශ්‍ය කරුණ ඊටාම කෙටියෙන් ව්‍යක්තව ලියන්න ඕනේ. කතා කරන භාෂාව බෑ. ව්‍යක්ත කියන්නේ වියත් භාෂාවක්, පඬිත භාෂාවක්. හරිද? ලියන්න ඕනේ. ලියලා අවසානයේ අර වම් පැත්තෙන්මනේ අපි ආවේ දැන් ඇඩ්‍රස් කරගෙන. ඒ පැත්තෙන්ම මෙයට විශ්වාසී කවුද තනතුර, කවුද නම කියලා අස්සම් කරන්න යොදන්න. රාජකාරී ලිපිය දැන්වීම ලියන හැටි. පුවත්පත් වාර්තාවකදී අපිට පුළුවන් ඒකේ සිත් ඇද ගන්නාසුළු පුවත්පත් මාතෘකාවක් යොදන්න. සිත් ඇද ගන්නාසුළු මාතෘකාවක් යොදන්න ඕනේ පුවත්පත් වාර්තාවේ. ඊට පස්සේදී ඒ අපිට අවශ්‍ය කාරණාව අපි දක්වන අතරේ මේකට කියන ප්‍රකෘතිගතනය සහ විකෘතිගතනය කියලා සමහර තැන්වල කාගේ හෝ ප්‍රකාශයක් දක්වන්න ඕන නම් ඒක ප්‍රකෘතිගතනයෙන් දක්වන්න පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි කතා කරන භාෂාවෙන් අපි ඒක උද්ෘතයක් ඇතුළේ දක්වන්න පුළුවන්. මෙන්න මෙහෙම කිව්වා. කරුණ වලට අනුව ඡේද වෙන් කරන්න ඕනේ. සිත් ඇද ගන්නාසුළු භාෂාවක් වෙන්න. පුවත්පත් වාර්තාවේදී අර විදිහටම අර සාරාංශික වගේ රචනාවේදී වගේ අත්අකුරු පැහැදිලි වෙන්න ඕනේ. අක්ෂර වින්‍යාසය නිවැරදි වෙන්න ඕනේ. මේ සිංහලනේ ළමයි. උක්තාක්‍යාත නිවැරදිව ගැලපෙන්න ඕනේ. ව්‍යක්ත භාෂාවක් යොදා ගන්න ඕනේ. ග්‍රාම්‍ය කටවහර යොදන්න බෑ. ගමේ වචන යොදන්න බෑ. හරිද? මොන ඕයින් තමයි අපි ප්‍රායෝගික ලේඛනයේ ලකුණු උකහා ගන්න. එතකොට ප්‍රශ්න සියල්ලටම අපි පිළිතුරු සැපයුව. පළවෙනි ප්‍රශ්න 10ට, ඊළඟට රචනාව, ඊළඟට සාරාංශය, ඊළඟට අවබෝධය, ඊළඟට තියෙන්නේ ප්‍රායෝගික ලේඛනය. එතකොට අපි තවත් දවසක ඔබට සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු රැගෙන එනවා. ඒකෙදී මම බලාපොරොත්තු වෙනවා සාහිත්‍ය විචාර උත්තර බොහෝ ඉසවුස්. ඒ කියන්නේ පේපර් එකේ තියෙන ප්‍රශ්නෙට උත්තර විතරක් නෙමෙයි. ඒ පොතෙන්, ඒ අදාළ ග්‍රන්ථයෙන් ඒ වටින් අහන්න පුළුවන් සියලුම ප්‍රශ්න සැකෙමින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපේ ඩිජිටල් ඉස්කෝලේ සංවිධානය කරපු තරුණ කැල මේ සමාජ සත්කාරයට දායක වීම අපේ වාග්යක්. මම හිතනවා අපේ ලක්දිව දූ දරුවන් ඉතාම වාග්ය කොට සලකන්න ඕනේ මේ වගේ මෙහෙවරක්. අනිත් මේ වගේ වසංගත කාලෙක ඔබට මෙවන් මෙහෙවරක් කිරීම පිළිබඳව අපේ ඩිජිටල් ඉස්කෝලේ කැපවෙච්ච සියලුම උගත් සමාජිකයන්ට මම ස්තුතිවන්ත වෙනවා. දරුවන්ටත් මම ඉදිරියට සාහිත්‍ය පාඩමකින් සත්කාරය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම නැවත කියනවා එය ප්‍රශ්න පත්‍රයකට පමණක් සීමා වෙච්ච ඒකාකාරී දේශනයක් නොකර මම ප්‍රශ්නෙට උත්තර දීලා ඒ ග්‍රන්ථයෙන් අපි කියමු උදාහරණයක් විදිහට සතරකම් මන්ත්‍රණය කියලා ඒකෙන් වටින් අහන්න පුළුවන් සියලුම ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකයි අපි සාහිත්‍ය වෙනම දවසක කරන්න සූදානම් කරගත්තේ. එහෙනම් අද මේ පිළිතුරු ඇගයීම් කරලා තමන් විසින් තමාව ඇගයීමට ලක් කරගෙන ආත්ම විශ්වාසය ඇති කරගන්න බොහොම ස්තුතියි.